අයිබුවන් සුබුදැසනක් වේවා. අපි ආරම්භ කරමු අද දවස. අද අප්‍රේල් 20 තමයි මේ උදා වෙලා තිබෙන්නේ. දවසට අදාළ ජාතික පුවත්පත්වල මොනවාද පළ වී තිබෙන සුවිශේෂ වාර්තා කියලා බලන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අතරේ වැඩිම කතාබහක් තිබෙන කතාබහට ලක් වී තිබෙන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව පෙත්සම් සලකා බැලීම ඊයේ දවසේදී සිදු වුණා. ඒ පිළිබඳව වාර්තාවකින් අපි ආරම්භ කළොත් හොඳයි කියලා හිතනවා. අද බෞබිම පුවත්පත වාර්තා කොට තිබෙනවා. පෝට් සිටි පනතට එරෙහිව ගොනු කළ පෙත්සම් 14ක කරුණු දැක්වීම අවසන්. අතරමැදි පෙත්සම් 8කුත් ගොනු වෙයි කියලායි එහි තවදුරටත් සඳහන් වන්නේ. කෙසේ වෙතත් අද දවසේත් මේ පෙත්සම් සලකා බැලීම සිදුවන බව තමයි දැනගන්නට ලැබෙන්නේ. අතරමැදි පෙත්සම් කීපයකුත් ගොනු වීම නිසා තවදුරටත් දීර්ඝ වීම සිදු වුණේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ගත්තහම මේ පෙත්සම් ඉදිරිපත් වීමට බලපෑ කරුණු කාරණා කීපයක් පිළිබඳව අද දිවයින පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් පෙන්වා දෙනවා. පෝට් සිටි කොමිසමේ අඩුපාඩු මෙන්න පෙත්සම් කරුවෝ දක්වති. බහුමික අඛණ්ඩතාවට ජාතික ආරක්ෂාවට තර්ජනයක්. ඒකාධිපති බලයක් දීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. වැඩිදුර විභාගයේ අද කියලා ඒ අතරේ අපට ප්‍රධාන සිරස්තලයට සමගාමීව අනුසිරස්තල කිහිපයකින් දකින්නට ලැබෙනවා. යෝජිත කොළඹ වරාය නගර කොමිෂන් සභාව රටේ පවත්නා බොහෝ අනපනත් ඉක්මවා ගිය පාර්ලිමේන්තුවට රාජ්‍යයට හෝ අධිකරණ පද්ධතියට හෝ වග නොකියන සර්ව බලධාරී කොමිෂන් සභාවක් වන්නේ යයි ජ්‍යෙෂ්ඨ ජනාධිපති රිතික් ආචාර්ය කේ කනගේශවරන් මහතා ඊයේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙන්වා දුන්නා කියලා තමයි දක්වන්නේ. මේ කොමිෂන් සභාවට පත්කිරීම පිළිබඳ කාරණාවේදීත් ජනාධිපතිවරයාට සම්බන්ධව උපරිම බලතල තිබීමත් එක්ක ඕනෑම අයෙක් පත්කිරීමේ හැකියාව තිබෙනවා කියන චෝදනාව තමයි ප්‍රධාන වශයෙන් නැගෙන්නේ. ඒ අය නම් මේ කොමිෂන් සභාව නම් මේ පිළිබඳව සම්පූර්ණ තීන්දුව තීරණය ගන්නේ එතන ගැටලු සහගතයි කියන එක තමයි පෙත්සම්කාර පාර්ශව විසින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප්‍රධාන පක්ෂ කිහිපයක පෙත්සම් සහිතව තවත් පාර්ශව කිහිපයක් පෙත්සම් ගොනු කරනු ලැබුවා. ඒ අනුව පෙත්සම් 21ක් ගොනු වූ බව කියනවා. ඊළඟට අතරමැදි පෙත්සම් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජනය කරමින් තමයි බොහෝ පෙත්සම් ඉදිරිපත් වී තිබෙන ආකාරයක් අපිට දකින්න ලැබෙන්නේ. අතරමැදි පෙත්සම් විදිහට උන්ටත් කරුණු දැක්වීම සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා දීම නිසා මේ විදිහට දින කිහිපයක් ගත වෙන්නේ. කෙසේ වෙතත් මේ පිළිබඳව අගවිනිසුරුවරයා සඳහන් කර සිටියා මේ විභාගය ආරම්භ කිරීමට පෙරදීම විනාඩි 20කට 30කට එක් දේශනයක් සීමා කර ගන්නට කියලා. මොකද පෙත්සම් සෑහෙන ප්‍රමාණයක් මේ පිළිබඳව ඉදිරිපත් වී ඇති නිසා. ඒ අතරේ අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරමු. දිනමින පුවත්පතෙහි දැක්වෙනවා සුසිල් ප්‍රේමචන්ද් මැතිතුමාගේ අදහස් දැක්වීමක්. ඇමතිතුමාගේ වරාය නගර ව්‍යාපෘතියෙන් රටේ භෞමික අඛණ්ඩතාවට හානියක් වන්නේ නැහැ කියලයි ඔහු නම් පෙන්වා දෙන්නේ. ඒ පිළිබඳව විස්තර ඇතුව වාර්තාවක් අද දිනමින ගෙන එනවා දකින්නට පුළුවන්. ඒ සමගම දිනමිනත් අද වාර්තා කරනවා වරාය නගර කොමිසමට එරෙහි පෙත්සම් විභාගය ආරම්භුණු බව. අපි බලමු අරුණ පුවත්පත ඒ පිළිබඳව මොනවද දක්වන්නේ කියලා. අරුණෙහි දකින්නට ලැබෙනවා පෝට් සිටි කොමිසම පෙත්සම් විභාගය ආරම්භයි. අද යලි කැඳවයි. කරුණු දක්වන්න විනාඩි 10ක් කියලා තමයි එහෙනම් සඳහන් වෙන්නේ. පාර්ලිමේන්තුවට යටත් කරන්න සජබ රජයෙන් ඉල්ලයි. වැටුණු රට ගොඩගන්න ස්වර්ණමය අවස්ථාවක්. වේනරුවේ උපාලි අනුනාහිමි. බොරු බිල්ලෝ මවන්න එපා. නාගරික අධිකාරී හිටපු අධ්‍යක්ෂ සුමේධ රත්නායක. මේ පිළිබඳව විවිධ පැති ඔස්සේ අදහස් දැක්වීම ඊයේ දවසේදීත් අපිට දකින්නට ලැබුණා. විශේෂයෙන් මෙය රටේ බොහෝ දෙනාගේ බොහෝ පාර්ශවවල අවධානයට ලක් වූ කාරණාවක් බවට මේ වන විට පත් වී හමාරයි. මහානායක ස්වාමින් වහන්සේලා දක්වා මේ කාරණාව දිග්ගැසී ඇති ආකාරයක් දකින්නට ලැබෙනවා. එහිදී අස්කිරි පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වේනරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ සඳහන් කරන්නේ නම් මේක රට වැටුණු රටක් ගොඩ ගන්න තිබෙන හොඳ අවස්ථාවක්, ස්වර්ණමය අවස්ථාවක්. ඒ නිසා එකට පයින් ගහන්න එපා. අඩුඩුහුඩුකම් තිබෙනවා නම් සහ දෝෂ තිබෙනවා නම් ඒවා නිවැරදි කරගෙන මේ සඳහා
සහාය ලබා දීම තමයි කළ යුතුව තිබෙන්නේ කියන එක තමයි අනුනායක ස්වාමින් වහන්සේගේ අදහස. එපමණක් නෙමේ ජාතික විද්වත් භික්ෂු සංසදයක් වී රැස්වෙමින් එහිදී විශේෂයෙන්ම මහාචාර්ය මැදගොඩ අභේතිස්ස ස්වාමින් වහන්සේ අදහස් දක්වමිනුත් සඳහන් කරේ මීට සමාන අදහසක් තමයි අපට ඒ තුලත් දකින්නට ලැබුණේ. අපි ඒ අතරේ බලමු අනෙක් පුවත්පත් වෙතත් අවධානය යොමු කරලා අපි අද පුවත්පතට යොමු වීමේදී ඒත් විවිධාකාරයේ වාර්තා අද දකින්නට පුළුවන්කම තිබෙන එහි වැඩිම අවධානය යොමු කරලා තිබෙන්නේ වෙනත් කාරණා කිහිපයක් වෙත. ඒ අතරේ අපි විශේෂයෙන් අවධානය දෙන්නට ඕනේ කොවිඩ් තත්ත්වය පිළිබඳවත් කොවිඩ් වාසංගතයට අදාළ කාරණාත් අපිට දකින්නට පුළුවන්. ඊට පෙර අපි මෙන්න මේ කාරණාව වෙත අවධානය යොමු කරන්නට ඕනේ. අරුණේ සඳහන් වෙනවා අදාළ නැති අයටත් ආරාධනා කරලා වාසු විමල් උදය පක්ෂනායක හමුව වර්ජනය කරති තවත් පක්ෂ හතකුත් ඊට එක්වෙයි කියලයි දැක්වෙන්නේ. ඊ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ පක්ෂනායක රැස්වීමක් පැවැත්වෙන බව කල්තියාම සඳහන් වුණා. සාමාන්‍යයෙන් පක්ෂනායක රැස්වීමකට 20 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වෙන්න බව කියනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 14ක් පමණ ඉන්නවා කියලාත් කියනවා. එතකොට මේ ඊයේ දවසේ තිබ්බ රැස්වීමට 51 දෙනෙකුට ආරාධනා ලැබී ඇති බවක් දැනගත්තයින් පස්සේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර කියන අමාත්‍යවරයා ඇතුළු කීප දෙනෙක් මේ ස්ථානයෙන් පිටව ගිය බව සඳහන් වෙනවා. ඒ පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමෙන් පස්සේ වෙනත් වෙලාවක අදාළ අය පමණක් එකතු කරගෙන මේ පිළිබඳව සාකච්ඡා කරමු. Tamanට තිබෙන ගැටලු මොකද ආණ්ඩුව තුලම නියෝජනය වෙන යම් යම් පක්ෂ නායකයෝ අතර ඇති වී තිබෙන යම් යම් කාරණා පිළිබඳව මතභේදාත්මක තත්ත්වයන් निराකරණය කර ගන්නට තමයි මේ සාකච්ඡාව ප්‍රධාන වශයෙන් කැදවා තිබුණේ. ඉතින් ඒ නිසා එවැන්නක් කතා කිරීමට සුදුසු තත්ත්වයක් එම ස්ථානයේ නොතිබීම නිසා Taman පිටත් යන බව දන්වල තමයි ඔවුන් ගියා කියලා කියන්නේ. අතරේ අද අරුණ ප්‍රධාන ඡායාරූපයක් විදිහට වාර්තා කරනවා. ආයුබෝවන් කියන හැඳින්වීමත් එක්ක අලුත් අවුරුදු උදාවෙන් පස්සේ නව වසරේ වැඩ ආරම්භ කරා ජනාධිපතිතුමත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමත් තම තමන්ගේ කාර්යාලවල. ඒ අතරේ විශේෂයෙන්ම පේන්ට තිබෙනවා විශේෂම ඡායාරූපයක් විදිහට දක්වනවා මේ ඇති වී තිබෙන මතගැටුම්කාරී වාතාවරණය හමුවේ විමල් වීරවංශ අමාත්‍යවරයා, උදේ ගම්මන්පිල අමාත්‍යවරයා, ජනාධිපතිවරයා මුණ ගැසී කතා බහක යෙදුණු අවස්ථාව තමයි අපිට දකින්න ලැබෙන්නේ. අලුත් අවුරුදු වැඩ පටන් ගනිද්දී ඒ අවස්ථාව අපිට දැන් දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ ඡායාරූපය තුලින්. ඊළඟට අපි තවත් කාරණා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට ඕනේ. ඊයේ දැන් මේ තිබ්බ රැස්වීමේදී මේ කියන අමාත්‍යවරුන්ගෙන් තොරව තිබුණු රැස්වීමේදී සාකච්ඡා වුණු ප්‍රධාන කාරණාවක් පිළිබඳව සඳහන් වෙනවා ප්‍රධාන පුවත්පත් කිහිපයක. ඊන අද පුවත්පත බැලීමේදී තියෙනවා සමාවෙන අරුණ පුවත්පත බැලීමේදී තියෙනවා මෙයි රැලි ගැන තීන්දුව අද කියලා. මෙයි පළමු වෙනිදාට යෙදෙන කම්කරු දිනයේ සමරන ආකාරය ගැන තීන්දුවක් ගැනීමට කොවිඩ් මධ්‍යස්ථානයේ වෙත සියලුම දේශපාලන පක්ෂ ප්‍රධානීන් අද කැඳවා ඇති බව තමයි සඳහන් වෙන්නේ. නමුත් ඊයේ තිබ්බ රැස්වීමේදී පෙළපාලියාමකින් තොරව මේ දිනේ සැමරීම පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවධානය යොමු කර ඇති බවත් සියලුම පක්ෂ එකතු කරගෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය නියෝජනය කරන සියලුම පක්ෂ එකතු කරගෙන මේ පිළිබඳව සාකච්ඡා කරන බව තමයි තවදුරටත් සාකච්ඡා කරන බව තමයි දේශපාලන ආරංචි මාර්ග පිටින් දැනගන්න ලැබුණේ. කෙසේ වෙතත් මේ දිනේ සැමරීම පිළිබඳව ලෙස සාකච්ඡා වී තිබෙනවා. අතරේ ඒ සාකච්ඡාවට හිටපු ජනාධිපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවා සහභාගීව සිටින. නමුත් දැනටමත් කියවෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම පොළොන්නරුවේදී මේ දිනේ සැමරීමට යම් සූදානමක සිටින බව. අපි අවධානය දෙමු ලංකාදීප පුවත්පත වෙත. අවසාන වශයෙන් අපි ඉදිරිපත් කරමින් සිටි කාරණාවට අදාළව තියෙනවා ආණ්ඩුවේ පක්ෂනායක හමුව පිළිබඳව. විමල් උදය වාසුලා මගහරිති, මෛත්‍රී දිනේෂ් කොල්ලුරේලා යති කියලා අග්‍රාමාත්‍යවරයා මැදි කරගත්තු ඡායාරූපයකුත් එක්ක ඊයේ ඇතිවුණු තත්ත්වය පිළිබඳව ලංකාදීප පොලිස් වාර්තා කරනවා. වගේම තවත් පුවත්පත්වල අපි දැක්කා අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයක් පිළිබඳව දිවයින වාර්තා කරන ආණ්ඩුවේ සියලු පක්ෂවල එකතු වෙන එක්සත් බැයි රැළියකට අගමැතිගෙන් ඇරයුම් හිමි වුණා කියලා එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳව. අතරේ ලංකාදීප ප්‍රධාන සිරස්තලයේ තියෙන්නේ රවිට ඇප දුන්නාට එරෙහිව නීතිපතිගෙන් ඇපැලක් තීන්දුව බලරහිත කරන්නයි ඉල්ලයි කියලා තමයි තවදුරටත් එහි දැක්වෙන්නේ. මේ සමග අපි අවධානය දිය යුතු ඉතාම සුවිශේෂ සිරස්තලයක් අපි දකිනවා
මව්බිමේ දැක්වෙනවා ඉදිරි සති 3 තීරණාත්මකයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවලට අනුගත වන්න. යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා උපුටා දක්වමින් මේ වාර්තාව ගෙන එන්නේ ඉදිරි සති 3 තීරණාත්මකයි. දැන් උත්සව සමයට පෙර ආතුව ඉඳලම කියවුණා උත්සව සමය සැමරීම සඳහා සූදානම රටේ තරම් යහපත් නැහැ. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නැහැ කියන එක පිළිබඳව ඉන් අනතුරුවත් දැන් ඇතැම් ගම්මාන ලොක්ඩවුන් කරන්න වෙලා තිබෙනවා. පාසල් ආරම්භ කරත් අපට වාර්තා වෙනවා ඇතැම් පාසල්වල ආසාදිත ශිෂ්‍යෝ ශිෂ්‍යාවෝ බිහිවීම නිර්මාණය වීම සිද්ධ වෙලා තිබෙනවා කියන එක පිළිබඳව ඒ නිසා එහෙම වුණාම පන්ති කාමර වහලා දාන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තැනින් තැන දැන් ආසාදිතයෝ හමුවීම පහුගිය දින කීපයේදී තිබුණු යටපත් වෙලා තිබුණු තත්ත්වය නැවත ඉස්මතු වුණු ස්වරූපයක් මේ තුල අපට දකින්නට ලැබෙනවා. යලිත් වතාවක් වැඩිම ආසාදිතයින් හමුවීම ඒ දවසෙත් සුපුරුදු විදිහට කොළඹ දිස්ත්‍රික්කයෙන් සිදු වෙනවා. මේ අතරේ විශේෂයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ වගේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යභාරය පිළිබඳවත් ඉතාමත්ම වැදගත් වෙන කාර්යභාරයක්. නමුත් ඔවුන්ගෙනුත් මේ පවතින වැඩපිළිවෙල පිළිබඳව කරගෙන යන වැඩපිළිවෙල පිළිබඳව තරම් ප්‍රසාදයක් නෙමෙයි අපට අසන්නට දකින්නට ලැබෙන්නේ. අද පුවත්පත ගත්තාම අද ඒ පිළිබඳව වාර්තාවක් ගෙන එනවා මෙන්න මෙහෙම. කොවිඩ් එන්නත දෙවැනි මාත්‍රාව කවදද? දැන් දෙවැනි මාත්‍රාව දෙන දිනය පිළිබඳවත් තවම නොවිසඳුණු තත්ත්වයක් තමයි දකින්නට ලැබෙන්නේ. ඒ අතර තියෙනවා ආණ්ඩුවට සැලැස්මක් නැහැ. පළාත් කිහිපයකින් කොවිඩ් රෝගීන් වාර්තා වීම නිසා ආර්ථිකයට වාසි නොවන සියලු උත්සව අවලංගු කරන්න ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කරන ඉල්ලීමක් තමයි අපට මෙලෙස දකින්නට ලැබෙන්නේ. අද පත්තරේ ප්‍රධාන සිරස්තලය විදිහට මේ වාර්තා කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ආර්ථිකයට බලපෑමක් නොවෙන, ඒ කියන්නේ යහපතක් නොවෙන සියලු උත්සව රැස්වීම් සහභාගී වීම පිරිස එකතු වීම පුළුවන් තරම් සීමා කරන්න කියන එක තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉල්ලන්නේ. ආණ්ඩුවට මේ පිළිබඳ සැලසුමක් නැහැ කියන එක ඒක නැගෙන බරපතල චෝදනාවක්. එතකොට මේ රාජ්‍යයෙන් ලබා දෙන කාර්යභාරය තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු නිටු කරමින් ඉන්නේ. නමුත් ඔවුන් කියනවා නම් නිසි වැඩපිළිවෙලක් අනුව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ කියලා. එය අනිවාර්යයෙන්ම විමසා බැලිය යුතු බරපතල තත්ත්වයක්. මේ පළමු සතියේ සිට එන්නත දෙනවා. දැන් මේ දෙවෙනි මාත්‍රාව පිළිබඳව ඇහුවනේ මෙන්න ඒකට පිළිතුරකුත් ඒ සමග තියෙනවා. ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන දෙන්න හිටියේ නම් මේ අප්‍රේල් මාසයේ ඉදිරි දිනවල. නමුත් මේ පළමු සතියේ සිට ලබා දෙනවා කියලා තමයි එම වාර්තාවේ දැක්වෙන්නේ. මෙන්න ඒ පිළිබඳව අද පුවත්පත අද මා ඔය කියු කාරණා දෙක ප්‍රධාන සිරස්තල විදිහට වාර්තා කර තිබූ හැටි අපට දැන් දකින්නට පුළුවන්. ඒකම සඳහන් කරන්නට ඕනේ තවදුරටත් මේ පිළිබඳව අපට මුණ ගැසෙන වාර්තා තුල කියවෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ යම් යම් ඇඟලුම් කර්මාන්ත ශාලා තුල ආසාදිතයෝ හමු වෙන තත්ත්වයක් පෙන්눔 කරනවා කියලා. ඒ වගේම යලිත් වතාවක් බන්ධනාගාර පද්ධතිය පිළිබඳවත් යම් අවධානමක් මතුවලා තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ ආසාදිතයින් හමු වීම වැඩිවීමත් එක්ක මේ ආදී කාරණා කිහිපයක් තිබෙනවා අපි අවධානයට යොමු කළ යුතු. විශේෂයෙන්ම යලිත් වතාවක් තවත් රැල්ලකට පොකුරු නිර්මාණය වීමකට ඉඩ තබනවාද නැද්ද කියන එක අපි විශේෂයෙන් සලකා බලන්නට ඕනේ. අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය එහෙම ගත්තොත් ඉතාම බරපතල තත්ත්වයකට ඇවිල්ලා තිබෙනවා. දිල්ලි නගරය වහලා දාන්න සිද්ධ වෙලා තිබෙනවා. හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා ආසාදිතෙක් බවට පත් වෙනවා. ඒ වගේම බොහෝ ජනප්‍රිය චරිත නළු නිළිය බොහෝ දෙනෙක් ආසාදිතයෝ බවට පත් වෙලා තිබෙනවා. මේ ආදි වශයෙන් ගත්තාම ඒ වගේම සාමාන්‍ය ජනතාව අතර ශීඝ්‍ර ව්‍යාප්තියක් දකින්නට ලැබෙන ලක්ෂ සංඛ්‍යාත ආසාදිතයෝ සංඛ්‍යාවක් මුණගැසෙන තත්ත්වයකට ඉන්දියාව දැන් පත් වෙලා හමාරයි. ඉතින් එවැනි තත්ත්වයක ශ්‍රී ලංකාව ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් වීමත් වැදගත්. ධීවරයන් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ආසාදනය වීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විධිවිධාන තර කිරීමකුත් සිදු වෙන බව දැක්වෙනවා. අතර දිනමින අද වාර්තා කරනවා සිසුන්ගෙන් 90%ක් පාසල් ඇවිත් යලිත් පාසල් ආරම්භ වීමත් එක්ක සිසුවියන්ගේ පැමිණීම පිළිබඳ විමසා බැලීමේදී රාජ්‍යයේ සියලු පාසල්වල දෙවන වාරයේ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ඊයේ ආරම්භ කළ අතර මරදාන ගෞතමි බාලිකා විද්‍යාලයේ සිසුවියන් සෞඛ්‍ය රීතීන්ට අනුගතව පාසලට ඇතුළු වන දර්ශනයක් සහිතව වාර්තා කරනවා අද දිනමින පුවත්පත. 90%ක් සමස්ත රටේම ගත්තොත් එහෙම දරුවෝ පාසල් ඇවිත් තිබෙන බව. ඒ අතරේ අපට දකින්නට පුළුවන් හෙටට යෙදෙන සුවිශේෂී දිනය වෙනුවෙන් ඊයේ දවසේදී මාධ්‍ය හමුවක් පැවැත්වුණා. අගරාධ හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පාස්කු ප්‍රහාරය සිදු වෙලා වසර 2ක් පිරෙන
හිට දවසේදී ඒ පිළිබඳව කටයුතු කරන්නේ කුමන ආකාරයෙන්ද කියන එක පිළිබඳව පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මිය ගිය අය සමරා හෙට විනාඩි 2ක නිහඬතාවක් පවත්වන්න. උදැසන 8:45 සිට මේ නිහඬතාවය පවත්වන්නට කියලා අගරාධගුරු කොළඹ අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිල රංජිත් හිමිපාණෝ ජනතාවගෙන් ඉල්ලන බව තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම අද පුවත්පතට මේදී අපි දකිනවා මෙන්න මෙහෙම සිරස්තලයක් වාර්තාවක් පාස්කු ප්‍රහාර සිදුවීම නීතිපතිවරයා මත පමණක් පවරා අතසෝදා ගැනීම නොකර ස්ථිරසාර විසඳුමක් දියත් කරන්න. අතිඋතුම් මැල්කම් කාදිල රංජිත් හිමි පසුගියදා උන්වහන්සේ කළ යම් ප්‍රකාශයක් පිළිබඳව උන්වහන්සේ ඊයේ දවසේදී සඳහන් කරනවා වැරදියට අවබෝධ කරගෙනයි ඒ පිළිබඳව කතා කරනවා දකින්නට ලැබෙන්නේ මේ රටේ දේශපාලන පක්ෂ වූ දේශපාලන නායකයින්ගේ මැදිහත් වීමක් මේ පිළිබඳව Taman අදහස් කළේ නැහැ. මේ ජාත්‍යන්තර දේශපාලනයේ බලපෑම පිළිබඳව තමයි Taman වහන්සේ පසුගියදා අදහස් දැක්ුවේ කියලායි කියන්නේ. ඒ අතරේ අරුණ පුවත්පතේ දකිනවා අපි මෙන්න මෙහෙම වාර්තාවකුත් පක්ෂ නායකයා විරුද්ධ වෙද්දී මුස්ලිම් මන්ත්‍රීවරු පිරිසක් 20ට ඡන්දය දුන් රහස කුමක්ද? කාදිල හිමි ප්‍රශ්න කරනවා. මෙන්න මේ පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමු වෙනවා අපිට ඊයේ දවසේදී දකින්නට ලැබුණා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඡන්දය පාවිච්චි කිරීමේදී දකින්නට ලැබුණු තත්ත්වයක් පිළිබඳ යලි මතු කිරීමක් අගරාධගුරු හිමිපාණන් වහන්සේ විසින් සිදු කරනවා. ඒ නිසාම උන්වහන්සේ අහනවා අපි මේ කොණ්ඩේ බැඳපු චීනු කියලා හිතලද මෙහෙම කටයුතු කරන්න කියලා. මෙන්න අද මව්බිමේ ගැන කරන වාර්තාකරණය අපි කොණ්ඩේ බැඳ චීනු නෙමෙයි. වගකිව යුත්තන්ට දඬුවම් දීම නීතිපතිට පවරා අත සෝදා ගන්න හදන්න එපා කියලා තමයි අගරාධගුරු හිමිපාණන් කියන්නේ. අර එක පක්ෂ නායකයෙක් විරුද්ධ වෙද්දී පක්ෂයේ අනිත් අය 20ට ඡන්දය දීම උඩ අතේසවීම උඩ යම් ඩීල් එකක් තිබුණාද කියන එක පිළිබඳව සැකජනිත වෙනවා කියලා තමයි අගරාධගුරු හිමිපාණන් වහන්සේගේ අදහස බවට පත් වෙන්නේ. ඔය අතරේ අපි දකින තවත් විශේෂ වාර්තාවක් මව්බිමෙන් මුණ ගැසෙනවා ඉන්දියාවේදී රෝහල්ගත කළ මුරලිට සැත්කමක් තත්ත්වය සුව අතට කියලයි සඳහන් වෙන්නේ. මේ දිනවල IPL ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියත් පැවැත්වෙන කාලේ මුරලිටත් ලොකු වගකීමක් පැවරිලා තියෙන අවස්ථාවේ මුරලි පිළිබඳව මේ වාර්තාව ලැබෙනකොට ඇතැම් තැන්වල මේ පිළිබඳව වාර්තා වෙන්නේ ඉදිරියට නියමිත සැත්කමක් සඳහා වර්තමානයේ ලබාගත යුතු යම් පරීක්ෂණ වාර්තා ලබා ගැනීම සඳහා මුරලි මෙලෙස රෝහල්ගත වූ බවක්. නමුත් මව්බිම වාර්තා කරන්නේ මුරලිට සැත්කමක් සිදු කළ බවක්, තත්ත්වය සුවාතට හැරුණු බවත් එහි තවදුරටත් දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් පාසල් නම් ආරම්භ වුණා. ඒ වගේම මේ දෙවැනි පාසල් වාරයෙහි නිවාඩුව ඉතාම කෙටි වෙන බවත් කල්තියාම සඳහන් වෙනවා. විශ්වවිද්‍යාලවලට මොකද වෙන්නේ? ඒ ගැනත් යම් සටහනක් දකින්න පුළුවන්. 27 වෙනිදා සිට සරසවි ඇරේ. ලංකාදීපෙත් තියෙනවා සරසවි 27 වෙනිදා අරී කියලා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍ය හමුවේ කරන ලැබූ ප්‍රකාශය අද අපට මෙලෙස මුණ ගැසෙනවා. එහිදී ප්‍රමුඛත්වය 4 සහ 3 වසරවල සිසු සිසුවියන්ට ලබා දීලා ඉන්පස්සේ 1-2 වසරවල ශිෂ්‍යාවෝ විශ්වවිද්‍යාල වෙත ගෙන්වනවා කියලා කියන්නේ මෙන්න දිවයින ජී.එල්. පීරිස් ඇමතුමාගේ රුව සහිතවම ඒ වාර්තා කරලා තියෙනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ කිරීම පාසල් ආරම්භ කරනවට වඩා යම් වෙනසක් තිබෙනවා. මොකද නේවාසිකාගාර පහසුකම්නුත් ඒ සමගම ලබා දිය යුතුයි. නේවාසිකාගාරත් විවෘත කරන්නට වෙනවා. ඒ නිසා තමයි මේ පිළිබඳව යම් ප්‍රමාදයක් තිබෙනවා නම් අමාත්‍යවරයා පැහැදිලි කළ ආකාරයට දැන් මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ නේවාසිකාගාර පවත්වාගෙන යාමෙත් යම් ගැටලු සහගත තත්ත්වයන් තිබෙනවා. අපි අර කලින් ඉදිරිපත් කළ හෙටට යෙදෙන පාස්කු ඉරුදින 2019 වර්ෂයේ සිදු වූ අනපේක්ෂිත අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණයේ හෙටට යෙදෙනකොට ඒ පිළිබඳව යෙදෙන වැඩපිළිවෙලේ කොටසක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. දිවයින පුවත්පත වාර්තා කරනවා දෙව් මැදුරු වලට හෙට විශේෂ පොලිස් රැකවල් කියලා. ආරක්ෂාව තර කරන බව වාර්තා කිහිපයකම අපට දකින්නට ලැබෙනවා. අද පුවත්පතේ දැක්වෙනවා හෙට දේවස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් කතෝලික පාසල් 21 වෙනිදා නිවාඩුයි කියලායි එහි තවදුරටත් දකින්නට ලැබෙන්නේ. ඒකත් අගරාධගුරු හිමිපාණන් වහන්සේම සඳහන් කරා කතෝලික සභාවේ පරිපාලනය යටතේ පවත්වාගෙන යන පාසල් මේ විදිහට නිවාඩු දීමට කටයුතු කරනවා කියලා හෙට දවසේදී මේ ආරක්ෂාව පිළිබඳව මාධ්‍ය මගින් විමසීමේදී අගරාධගුරු හිමිපාණන්ගේ ඉතාම වැදගත් වටිනා ප්‍රකාශයක් උන්වහන්සේ කරනවා. ආරක්ෂාව ඕනේ අපිට විතරක් නෙමෙයි මේ රටට ආරක්ෂාව දෙන්න කියලා
තමයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ. ඒක හෙට දවසට පමණක් සීමා වූ එකක් වෙන්නටත් බැහැ කියන එකයි කියන්නේ. ඒ අතරේ සිරිල් ගාමිණී පියතුමන් පෙන්වා දෙන තවත් සුවිශේෂ කාරණාවක් ඊයේ මාධ්‍යයේ වැඩි අවධානයට යොමු වෙලා තිබුණා. අද පත්තර තුල නම් අපිට මුල් පිටු තුල දකින්නට ලැබෙන්නේ නැහැ. සහරාන් හෂිම්ලාගේ දේශනවලට සහභාගී වෙච්ච අවි පුහුණුව ලැබූ විශේෂයෙන් T56 වැනි අවි පවා හැසිරවීම පිළිබඳව ඒ වගේම කඩුකිරිස ඇතුළු ආයුධ හැසිරවීම පිළිබඳව පුහුණුව ලැබූ පිරිසක් තවදුරටත් සමාජගතව සිටීම තරුණ පිරිසක් ලෙස සමාජයේ සිටිනවා නම් එය ආරක්ෂාවට තර්ජනයක් කියන එක තමයි සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දෙනු ලැබුවේ. ඔය අතරේ අපි දකින තවත් කාරණාවක් ප්‍රධාන සිරස්තලයක් විදිහට දිනමින වාර්තා කරනවා විවාහක රූ රැජින ගෝරියෙන් රජයට ලක්ෂ 7ක් අලාභයි කියලා කුරුදුවත්ත පොලිසිය අධිකරණයට කියයි කියලා. යම් තැනක මේ ලක්ෂ 4ක පාඩුවක් නෙළුම් පොකුණ ගහලට උනා කියලා දැක්වෙනවා. කෙසේ වෙතත් ඊයේ මේ විභාගයේ පැවැත්වෙද්දී නඩු විභාගයේ පැවැත්වෙද්දී යම් තීන්දුවක් ලැබෙනවා. ඒ පිළිබඳව අද පුවත්පතේ අපි දකිනවා විවාහක රූ රැජිනගේ කිරුළ ගැලවීමේ සිද්ධිය කැරොලයින්ට හා චූලාට ඇප ශරීර ඇප මත වුන් මුදා හැරි බව තමයි සඳහන් වෙන්නේ. ඒ අතරේ විවාහක රූ රැජින බවට පත්වුණු මේ සිද්ධියට මැද වුණු පුෂ්පකාද සිල්වා මහත්මිය සඳහන් කරනවා දිගින් දිගටම Taman ඉලක්ක කරගත්තු මඩ ප්‍රහාර දියත් කරන්න මේ අය කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා Tamanට නීතිය පිළිසරණ පතන්ට සිද්ධ වෙනවා. ඉදිරියටත් ඒ නිසා නීතිය හමුවට යාමට වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අතරේ පසුගිය කාලේ සතුස ආදායම පිළිබඳව වාර්තා කරනවා. සතුස ආදායම කෝටි 275යි කියලයි එහි සඳහන් වෙන්නේ. ඒ දිනමින පුවත් වාර්තාවක තමයි අපට එය දකින්නට ලැබෙන්නේ. රුපියල ඊයේ යලි ශක්තිමත් වීම පිළිබඳව දිවයිනාද වාර්තා කරනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලයාගේ ඊයේ දිනේ සැලකිය යුතු ලෙස ශක්තිමත් වෙමින් ඩොලරයක විකුණුම් මගය රුපියල් 9.31කින් අඩු වූ බව තමයි එහි දැක්වෙන්නේ. මේ හරුණාම විවිධ වූ තවත් කාරණා අපට දකින්නට ලැබෙනවා. ඒ ඇතැම් කාරණා අද දවසේ පිළිසඳර තුල අපට කතා බහ කරන්නටත් පුළුවන්කම ලැබේවි. අපි අද කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ හිටපු අමාත්‍ය සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සෙනරත්න මැතිතුමන් සමග ඒ සාකච්ඡාවෙන් අපි මුණ ගැසමු. එතෙක් කෙටි විරාමයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.